gacchāmi Tatiyampi dhammang saranang gacchāmi Tatiyampi sanghang saranang gacchāmi Panatipata reremani sikkhapadang samadhiyami Adinādāna reremani sikkhapadang samadhiyami Kamesu miccacara reremani sikkhapadang samadhiyami Sadāremani sikkhapadang samadhiyami Issunāya vācāya reremani sikkhapadang samadhiyami Karutāya vācāya reremani sikkhapadang samadhiyami Sampatpalāpāreremani sikkhapadang samadhiyami Miccādīvāreremani sikkhapadang samadhiyami Me ādīvāstamaka sīlaya Mārgaphala nivañ pinisa Bhavatīvā Samantā cakkavālesu atrā gacchantu devatā Saddhammaṃ muni rājassa sunantu saṅgamukkhadaṃ Dhammasavana kālo ayaṃ bhadantā Dhammasavana kālo ayaṃ bhadantā Dhammasavana kālo ayaṃ bhadantā Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Dhammo hare rakkhati dhammacāri Dhammo sucinno sukhamāvāti Esāni saṅkho dhamme sucinne na duggatiṃ gacchati dhammacāri දැන් අද දවසේ වටිනා පින්කම මෙම විහාරාධිපති අතිගරු කිරුළපදේ සෝමානන්දා විදාල නායකස්තවීර පාදයානන් වහන්සේගේ අනුශාසකත්වය ඒ වාගේම ප්‍රේමවංශ ලොකුගේ මහතා නිල්ලනේ මහතා ප්‍රධාන මේ දායක පිරිස ඉදිරිපත් වීමෙන් අද දවසේ වටිනා පින්කම සිදු කරගත්තා. ඒ ගැන විස්තරයක් මම නොකීවාට මේ පින්වතුන් දන්නවා. දැන් ධර්මානිසංස වශයෙන් යමක් කීම අවශ්‍ය නැහැ. මේ දැන් ධර්ම දේශනාවෙන් බුදු පියාණන් වහන්සේ වදාළ මේ ගාථා දේශනාව අනුව යම් ධර්මයක් විස්තර කිරීම තමයි අපි කාටත් ප්‍රයෝජන. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වදාළා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධම්මචාරී
දස කුසල් කරන එක්කෙනා ධම්මෝ තමා කළ පින රක්ඛති සතර අපාදුකට වැටෙන්න නොදී ආරක්ෂා කරගනි. ධම්මෝ සුචින්නෝ සුතමා වහති සුචින්නෝ තමාගේ හිත තුල ඇති කරගත්ත උපදවාගත්ත ධම්මෝ පින සුඛං දෙවිසප ආවහති ඇති කර දෙයි. මිනිස් සුඛං මිනිස් සප ආවහති එළමේ ගෙන දෙයි. මේ සුඛං අග්‍ර අමාමහ නිවන් සැපේ දාවහති ගෙන දෙයි. එතකොට දැන් මේ කුසල් කියලා වර්ග දෙකක් තියෙනවා. අපි මේ බුද්ධ ශාසනයක් ලැබුණු මොහොතේ දෙආකාර කුසල් දිනු කරගන්න ඕනේ. මොනවාද දෙආකාර කුසල්? විද්‍යා කුසල්, චරණ කුසල්. චරණං පාද පක්ඛංව විද්‍යං තුන්ද සමං සමං. එතකොට යම් කිසි පක්ෂියෙකුට පළතුරු ගහකට යන්න පිහාටු දෙක ඕනේ, පා දෙක ඕනේ. කොට ඕනේ පළතුරු ගෙඩියේ රස විඳින්න. ඒ වාගේ විද්‍යා කුසල් කියන්නේ නිවන් රස විඳීමට අවශ්‍ය නුවණ වැඩෙන කුසල් වලටයි. චරණ කුසල් කියන්නේ චර කියන්නේ යෑමට, න කියන්නේ උපකාර කියන එක. එතකොට ලෞතුරා බුදු කෙනෙක් හමුවට යෑමට අවශ්‍ය කුසල් වලටයි චරණ කුසල් කියලා කියන්නේ. එතකොට මේ දෙආකාර කුසල් දැන් අපි රැස් කරගන්න ඕනේ. දැන් අපට ඒකාන්ත සැපත නිවනයි. නමුත් අපට නිවන සැප වශයෙන් වැටෙන්නේ නැති කාරණේ මොකද? මේ පංචස්කන්ධය අපි සැපයි කියලා ගන්නවා. පංචස්කන්ධය සැපයි කියලා ගන්න තුරු නිවන සැප වෙන්නේ නැහැ. යම් කුෂ්ඨ රෝගියෙකුට කුෂ්ඨයක් ඇතිලා තහනකොට සුළු සැපයක් දැනෙන නිසා ඒක රෝගයක් නෙවෙයි. මේක සනීපදායක දෙයක් කියලා වර්ධවා ගත්තොත් එයා බේත් ගන්නෙ නැහැ. ජීවිතේ වටිනාකම වැටෙන්නේ රෝගයේ තියෙන දුක්ඛ tattve වැටහුණොත්. එහෙම නැත්නම් මේ තරම් සනීප කරගන්නේ නැහැ. ඒ වාගේ මේ නාම රූප දෙක පංචස්කන්ධය. සංසාරේ කියන්නේ නාම රූප දෙක දිගට පැවතීමයි. සතර දුකින් මිදුණා කියන්නේ නාම රූප දෙක නවත්වලා එයින් අත් නිදහස් වීමයි. එතකොට මේ නාම රූප දෙක දුක වශයෙන් දුක්ඛ සත්‍යයේ අයත් ධර්ම බුද්ධ ශාසනයකදී අපි පුරුදු කරන්න ඕනේ. නාම රූප ස්කන්ධ අටදොස් ධාතු ආයතන හේතුඵල ධර්ම කියන මේවා අපි හොඳට හිතේ අවබෝධයක් හදා ගන්න ඕනේ. දැන් යම් කෙනෙක් නාරායණගෙඩි කියන්නේ මේවා, දොඩංගෙඩි කියන්නේ මේවා, කැවිලි කියන්නේ මේවා කියලා හඳුනා ගත්තාම කොයි තැනක දැක්කත් නාරංගෙඩිය වශයෙන් හඳුනා ගන්නවා. දොඩංගෙඩිය වශයෙන් හඳුනා ගන්නවා. ඒ වාගේ ලෞතුරා බුද්ධ ශාසනයකදී මේ දුක්ඛ සත්‍යයට කාරණා අපි තේරුම් ගන්න ඕනේ. සුත්තමේ ඥානයේ වශයෙන් බණ අහලා අපි මේ නාම රූප ධර්ම ගැන දැනීම හදා ගන්න ඕනේ. ඒ දැනීම චින්තාමය ඥානයට උපකාර වෙනවා. හිතන මතන කල්පනා කරන ඥානයට උපකාර වෙනවා. හිතන මතන ඒ කල්පනා කරන ඥානේ භාවනාව ඥානෙන් දැනගන්න උපකාර වෙනවා. භාවනා ඥානෙන් දැනීම මාර්ග ඥානෙන් දැනගෙන අග්‍ර අමාමහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න උපකාර වෙනවා. එතකොට දැන් අපි මේ දුක්ඛ සත්‍යයට ධර්ම දැනගන්න ඕනේ. දැන් එහෙමනම් මහා ධන සිතානෝ මේ නිවන් දකින්න පින තියෙන බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ විද්‍යා කුසල් තිබුණා. නිවන් දකින්න අවශ්‍ය කුසලයේ සම්පූර්ණ වුණා. නමුත් ලෞතුරා බුදු කෙනෙක් ළඟට යෑමට ශ්‍රද්ධාවන ආචරණ කුසලයේ නැති වුණා. ඒ ආත්මේ රාත්‍රීම වැරදිලා ගියා. සුනක්කත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කලක් උපස්ථාන කළා. ළඟ හිටියා. නමුත් නිවන් දකින්න බැරි වුණා. කාරණේ මේ දුක්ඛ සත්‍යයයි ධර්ම බුද්ධ ශාසන වලදී පළපුරුදු කරලා තිබුණේ නැහැ. ඒ නිසා මේ දුක්ඛ සත්‍යයට මේ නාම රූප දෙක දුකයි පංචස්කන්ධේ දුකයි කියලා අවබෝධ කරගන්න පුළුවන් කමක් උනේ නැහැ. නිවන් දකින්න බැරි වුණා. ඉතින් මේ ආකාරයෙන් අපි මේ කුසල් දෙකම දැන් ඇති කරගන්න ඕනේ. නමුත් එසේනම් අජාසත් රජුරුවන්ගේ දෙකම තිබුණා. මොකද නිවන් දකින්න බැරි වුණේ කියලා ධර්මයේ දන්න කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. පාප මිත්‍රතා කිරියා පරිහානි කියලා නිවන් බාධක ධර්ම දෙකක් තියෙනවා. පාප මිත්‍ර සේවනයයි නිවන් දකින්න අවශ්‍ය දේ නොකිරීමයි කියන එක. නිවන් දකින්න පුළුවන්කම තිබුණා. ඊට අවශ්‍ය භාවනාදී නොකළොත් එයාට බණ ඇසීම ආදී නොකළොත් නිවන් දකින්න බෑ.
දේවදත්තගේ පාප මිත්‍ර ආශ්‍රය නිසා පියා මරු ආනන්තරයේ කර්මයේ නිර්වාණය බාධා වුණා. නැත්නම් සාමාන්‍ය ඵල සූත්‍රාන්ත දේශනා අවසන් වෙනකොටම දාසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ග ඵලාවබෝධයෙන් අග්‍ර අමාමහ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නවා. පංචග්ග දායක බ්‍රාහ්මණයා දම් පහක් දෙන කෙනෙක්. තමන් කෑමට ගත්ත කොටසින් තවත් කොටසක් පවා දන් දෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ගෙදර මිදුලට වැඩියා. වැඩපු වෙලාවේ මේ පංචග්ග දායක බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කරනවා ස්වාමීනි දැන් ඉඳුල් බතුයි කියන්නේ අපට ඉඳුල් බතුත් හොඳයි නෝ ඉඳුල් බතුත් හොඳයි. ඉතින් උන්වහන්සේ බොහොම සතුටු වෙලා දාන්නේ පිළිගන්නලා ප්‍රශ්නයක් ඇසුවා ස්වාමීනි භික්ෂු කියන්නේ මොන කරුණක් නිසාද? එතනදි භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ බැලුවා කාශ්‍යප බුද්ධ ශාසනයේ නාම රූප ගැන බණහලා ඒ ගැන හිතලා මතලා කලපුරුද්ද තියෙනවා. ඒකෙන් මම පිළිතුරු දෙන්න දුන්නොත් නිවන් දකින්න පුළුවන් කියලා දැනවදාළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සබ්බතෝ නාම රූපස්මින් යස්සනක්ති මමායිතං අතථාචන සෝචති සවේ භික්ඛූති උච්චති බමුණ යම් කිසි කෙනෙක් මේ නාම රූප දෙක ගැන මමයේ මාගේ කියලා හිතන්නේ නැත්තම් නැති වුණත් නැති වෙලා යන දේ නැති වෙලා ගියා. අමුත්තක් නෙවෙයි තරගාතුවක් වෙන්නේ නැත්තම් ඒක නැත්තා භික්ෂුයයි කියලා වදාරනකොටම අනාගාමි මේ බමුණා දැමිනි දෙන්නම අනාගාමි මාර්ග ඵලාවබෝධයෙන් අග්‍ර අමාමහ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නවා. යම් කිසි පින්කමක් කරනකොට මේ ධ්‍යාකාර කුසල් අපග්‍රහ කරගන්න පුළුවන් වෙනවා. ඒ කොහොමද? දස කුසල් සම්පූර්ණ වෙන හැටියට කරනකොට දස පාරමිතා පිරෙන අන්දමට කරනකොට මේ ධ්‍යාකාර කුසල් සම්පූර්ණ වෙනවා. දැන් අපි මේ වෙලාවේ පූජා මහා දානයක් අපි සිල් සමාදන් වීමෙන් සීලමය කුසලයේ රැස් වුණා. භාවනා වශයෙන් සමත භාවනා විදර්ශනා භාවනා වශයෙන් අපට මේ දෙක දැන් එක පින්කමකදීම කරන්න පුළුවන්. සමත භාවනා කියන්නේ හිතේ තැන්පත්කම ඇති කරගන්න භාවනා ක්‍රමයටයි. එසේ නැත්නම් කෙලෙස් යටපත් කරන දුරු කරන සමාධිය හිතේ උපදවා ගන්න ක්‍රමයයි. දැන් උදාහරණයක් වශයෙන් දැන් මේක කිනම් භාවනාවක්ද? කම්මත්තාන විනිමුත්තෝ ධම්මෝ නාමනත්ති. කර්මස්ථානින් දෙන් වූ ධර්මයක් නැත. මේක කිනම් භාවනාවක්ද? ඡාගානුස්සති කම්මස්ථාන භාවනාවයි. මහා නාම සාක්‍ය වූ බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ ඊගේ ඉන්න කෙනෙකුට පහසුවෙන් දිනු කරන්න පුළුවන් භාවනා ක්‍රමයක් වදාරන්න හොඳයි. මහා නාමයේ ඡාගානුස්සති කම්මස්ථාන භාවනාව. තමන්ගේ පරිත්‍යාග ගුණය හෝ පරිත්‍යාග කළ දේ සම්බන්ධව නුවණින් සිහි කරනවා. එතකොට දැන් අපි සමත භාවනාවක් වශයෙන් අපි මේ පූජා භාණ්ඩ දෙස බලන්න ඕනේ. පූජා භාණ්ඩ දෙස බලලා දානයක් කියලා මෙනෙහි කරනවා. දාන පූජාවක් කියලා මෙනෙහි කරනවා. දාන වස්තුවක් කියලා මෙනෙහි කරන මේ පද තුනේ එකක් මෙනෙහි කර බලනවා. බලලා දෙක පියාගත්තාම මේ පූජා කරපු ඇඳ පුතු ආදී අටපිරිකර ගිරම්පස මේ කල්පෘක්ෂාදී මේ පූජා භාණ්ඩ හිතේ ඇඳිලා පේනවා නම් ඒකට කියන්නේ උග්ඝා නිමිත්ත කියලා. අර කාරණා හිතට ගත්ත වෙලාවයි. ඉතින් දැන් දෙනෙත් පියාගෙන ජීවිතාන්තේ දක්වා අපි ඒ ආකාරයෙන් අර හිතෙන් මතු කරගෙන මේ පූජා භාණ්ඩ කියලා තියෙන ආකාරය ඒ පූජා භාණ්ඩයෙන් අරගෙන දානයක් කියාවෝ දාන වස්තුවක් කියාවෝ දාන පූජාවක් කියාවෝ තුنين එකක් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරගෙන යනකොට කාමා වචන කුසල් හිත් ගඟක් ගලන්නා වාගේ බොහෝ කුසල් හිත් උපදිනවා. නැවත මෙනෙහි කරනකොට ඒ පමණක් නෙවෙයි ඒ කුසල ශක්තියෙන් තමන්ගේ සංකාමයේ තියෙන ලෝභ දෝෂ ආදී කෙලෙස් තුනී වෙලා සංසිඳිලා යටපත් වෙලා යනවා. එතකොට අර දානයක් නැත්නම් දාන පූජාවක් දාන වස්තුවක් කියන අරමුණ හිත යනවා වාගේ තමන්ද පේන. ඒක විචාරකය. අරමුණ හිත සම්බන්ධ වෙන ගතියක් දැනෙන ඒක විචාරය. තමන් හිතේ ලොකු ප්‍රීතියක් ඇති වෙන ඒක ප්‍රීතිය. හිතේ ලොකු සැපයක් ඇති වෙනවා ඒක සැපය.
ඒක මේ දානයක් කියන අරමුණේ හෝ දාන වස්තුවක් කියන අරමුණේ හෝ දාන පූජාවක් කියන අරමුණට තැන්පත් වෙන ඒකාග්‍රතාව දැන් ධානාංග පහළ වුණ උපචාර ධානය කියන්නේ ඒ අවස්ථාවට ඒක මේ ආත්මේ නිවන් දකින්න උපකාර වෙනවා මේ ආත්මේ නිවන් දකින්න බැරි වුණොත් සතරදී පහසෙන් නිවන් දකින්න පුළුවන් වෙන උත්තර දිතානන්ගේ පුතා සංසාරයේ ජීවිත තුන්වෙනි ජීවිතේ සමත භාවනා වඩාපු කෙනෙක් ඒ එක්තරානේ ලක්ෂණ කෙනෙක් ගැන හිතුව ඇටසැකිල්ලක් කියලා ඇටසැකිල්ල මතුවලා පෙනුණා අර තමන්ට වෙන මොකක්වත් පෙනුනේ තමන් හිත කලකිරුණා සාසනේ මහාන වෙලා භාවනා වඩා අරියන් මාර්ග ඵල අවබෝධයෙන් අග්‍ර අමාම නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නවා ඉතින් මේ ආකාරයෙන් සමත භාවනා වශයෙන් විදර්ශනා භාවනා වශයෙන් අපට ඒකත් පුරුදු කරන්න පුළුවන් මේ පූජා කිරීම ක්‍රියාව සිදු කළ හිත නාමයයි පූජා කිරීම ක්‍රියාව කළ කය රූපයයි එතකොට නාම රූප දෙක වෙන් කරලා හිතනකොට නාම රූප පරිච්ඡේද ඥානය ඇති වුණා ඉතින් විස්තර කරන්න වෙලා මදි නිසායි මේ කොටින් ප්‍රකාශ කරන්නේ ඊළඟට මේ පූජා කිරීම ක්‍රියාව කරන හිත ඇති වුණේ කුමක් නිසාද ඒ පූජා කිරීම ක්‍රියාව කරන රූප ඇති වුණේ කුමක් නිසාද මේ පූජා භාණ්ඩ නිසායි මේ පූජා උපකරණ නිසායි මේ චෛත්‍ය නිසායි මේ පිළිම වහන්සේ නිසායි එහෙම හිතනකොට පච්චේ පරිඥානය හේතුව දැනගන්නා ඥානෙ නාම රූප දෙක ඇතිවීමේ හේතුව දැනගන්නා ඥානෙ මේ ඥාන දෙක විදර්ශනා ඥාන වලට පාදක වෙන ඥාන දෙකයි නිවන් දකින්න පූර්ව නිමිත්තයි එතකොට දැන් අපි ඒ ආකාරයෙන් එහෙම හිතනවා මේ එහෙම හිතනකොට ඊළඟට තමන් හිතනවා මේ එක එක ක්‍රියාවක් පාසාම මේ උපන් නාම රූප ධර්ම ඒ මොහොතේම ඉකදීකද නැරි ගියමින් අනිත්‍යයි ඉපදී නැරින් දෙකෙන් දුක් දෙන හේන් දුකයි තමන්ගේ අදහස් අනුව පවත්වා ගන්න බැරි හේන් අනාත්මයි ආන්ති ලක්ෂණය ඉතින් ඔය අන්දමට හිතනකොට ඒක විදර්ශනා භාවනාවට ඇතුළත් වුණා දැන් එතකොට අපිට සමත භාවනා විදර්ශනා භාවනා දෙක ඇති වෙනකොට එතන විදර්ශනා භාවනාවෙන් විද්‍යා කුසල අපට පහළ වෙනවා නිවන් දකින්න උපකාර වෙන කුසලේ පහළ වෙනවා ඊළඟට අපි ඒ පින අනුන්ට දෙනවා පත්තිදානමේ කුසලය ඒ පින අනුමෝදන් වෙනකොට පත්තානුමෝදනා කුසලය ඒ පින්කම සම්බන්ධව භාණ්ඩ එහා මෙහා ගෙන යෑම අතුපතු ගෑම සුද්ධ පවිත්‍ර කිරීම ආදී ඒ පින්කමට උදව් වශයෙන් කටයුතු කරන ඒක වතාවත් කිරීමේ පින වැඳුම් පිදුම් කිරීම අපචායනේ කුසලය යම් කිසි කෙනෙක් ප්‍රඥ කරන්න පුළුවන් මොකද මේ ඇඳම් පුතු ආහාර පාන මල් පාන් පූජා කරන්නේ ඕවායින් දිව්‍ය මනුෂ්‍ය නිවන් සැප ලබන්න පුළුවන් එතකොට එහෙම නැත්නම් අපි කියා දෙන්න ඕනේ ඇඳෙන් හෝ පුතුෙන් දෙවි මිනිස් නිවන් සැප ලබනවා නෙමෙයි කුසල් දෙකෙන් නිවන් සැප ලබන්නේ නමුත් අන්දක් පූජා කරන කුසල් හිතක් උපදවන්න අන්දක් පූජා කරන්න ඕනේ අන්දක් පරිත්‍යාග කරන චේතන උපදවන්න අන්දක් පූජා කරන්න ඕනේ අන්දක් පූජා නොකර අන්දක් පූජා කරන කුසල් හිත උපදවන්න බෑ පුතුවක් පූජා කරන කුසල් හිතක් උපදවන්න නම් පුතුවක් පූජා කරන්න ඕනේ මල් පූජා කරන කුසල් හිතක් උපදවන්න නම් මල් පූජා කරන්න ඕනේ අර කුසල් හිතක් උපදවා ගන්න ඒක කරන් අතුවේ දී තිබ්බට දී පැලවෙලා දී කරන් ලැබෙන්නේ නැහැ ඒකට දියපොර අකුසලං පස්සාදිය සම්බන්ධ වෙන්න ඕනේ ඒ වාගේ කුසල් හිතක් උපදවන්න ආරම්මන ප්‍රත්‍ය වශයෙන් මේ කුසල් අරමුණක් හිතට වදින්න ඕනේ ආනර කුසල් අරමුණක් ගන්න ඕනේ අපට කුසල් හිතක් උපදවන්න ඒ පමණක් නෙවෙයි අන්දක් පූජා කිරීමේ කුසල් හිතක් ඇති කර නොගත්තොත් අන්දක් පූජා කිරීමෙන් ලැබෙන විපාක ලැබෙන්නේ නැහැ අඹ ගෙඩියක් හිතවීමෙන් ලැබෙන ඵල ලබන්න අඹ ගෙඩියක් හිතවන්න ඕනේ පුතුවක් පූජා කිරීමෙන් ලැබෙන සැප විපාක ලබන්න නම් පුතුවක් පූජා කරන කුසල් හිත උපදවන්න ඕනේ ඒ කුසල් හිතක් ඉපදෙවුවම ඵල වශයෙන් විපාක වශයෙන් ඒකට අවශ්‍ය දේ ලැබෙනවා ඉතින් ඔය අන්දමට අපි එහෙම කල්පනා කරන්න ඕනේ දැන් අපි මේ වෙලාවේ මේ කුසලයක් පින්කමක් කළා මේක නිකම්ම නැති වෙලා යනවා නෙමෙයි
අපි දැන් කුසල් හිතක් ඉපදිලා නිකන් නැති වෙලා යන්නේ නැහැ. මට සැපයි පාට උපදවන ශක්තිය චිත්ත සංතානේ කැටිගත වුණා වාගේ කම්පත් වෙනවා. යම් කිසි අපිට අඹ ඇටයක් හිටවන්න පුළුවන්. නමුත් අඹ ගහේ අඹ ගෙඩි වල තවත් අඹ ගෙඩි හැට ගන්න බීජ ශක්තිය අපට හදන්න බෑ. ඒක බීජ නියාමන වෙන දෙයක්. ඒ වාගේ අපට බුද්ධ පූජා කරන්න පුළුවන්, මල් පූජා කරන්න පුළුවන්, පහන් පූජා කරන්න පුළුවන්. නමුත් අනාගතේ විපාක දෙන කර්ම බීජ ශක්තිය, චේතනා ශක්තිය අපට හදන්න බෑ. ඒක කර්ම නියාම, චිත්ත නියාම ධර්මම චිත්ත සංතානයේ තම්පත් වෙනවා. හිතක් නැති වෙලා නිකන් නැති වෙලා යනවා නෙවෙයි. මුද්‍රාපලං ඇටයක් පැලවෙනකොට මුද්‍රාපලං ඇටේ දිරාපත් තුන මුද්‍රාපලං ගෙඩි කොළ දල් හැදෙන ශක්තිය අංකුරේ තුල නවතිනවා වාගේ. අර එකපාරට හිත නිකන් මේ හිස්ව නැති වෙලා යන්නේ නැහැ. ඒකයි කම්ම සමංගිතා කියලා අභිධර්මයේ කියන්නේ. චේතනා සමංගිතා, කම්ම සමංගිතා, උපස්ථාන සමංගිතා, විපාක සමංගිතා. ක්‍රියා සිදු කරන අවස්ථාව චේතනා සමංගිතා. විපාක දෙන සත්‍ය චිත්ත සංතානයේ තැන්පත් වීම කම්ම සමංගිතා. මරණාසන්න මොහොතේ මේ සත්‍ය විසින් මරණාසන්න හිතේලියක් උපදවන කවුරුත් කරන්නේ නැහැ ඒක. ආනර කර්ම නියාම ධර්මයන් මරණාසන්න හිතේලියක් ඉදිරිපත් කරවලා අර කළ කර්මයේ අලුත් වැඩියා කිරීම වශයෙන් කර්මය ආරම්භ කරනවා. නැත්නම් කර්ම ඒ ජීකම කරන්න උපකරණ වෙච්ච ඒවා අරමුණු වෙනවා. නැත්නම් උපදින භවයේ ලකුණු අරමුණු වෙලා එහා භවයේ ප්‍රතිසන්දි විපාක වශයෙන් උපදින හිතක් ඇති වෙනවා. විපාක සමංගිතා කියන්නේ ඒකයි. නිකම් මිස් වෙලා නැති වෙලා යනවා නෙමෙයි. ඒ නිසා යම් සැප විපාකයක් ලබන්න ඕන නම් ඒ විපාකේ ලබන කුසල් හිතක් උපදවන්න ඕන. ඒ නිසායි අපි ඒ ආකාරයෙන් මේ පූජා කරන්නේ කියලා නොදන්නේ කෙනාට අපි කියා දෙන්න ඕන. දැන් තැඹිලි ඕන කෙනා දෙනුම් හිටවලා තැඹිලි ගෙඩියක් හිටවන්න ඕන. එතකොට තැඹිලි ගහක් හැදෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් নানা ආකාර සැපයි පාට උපදවා ගන්න මොකද කියලා හිතන්න පුළුවන්. අංග සම්පූර්ණ ජීවිතයක් ලබන්නයි. මේ මානා ඉලුක් වලින් මුද්‍රාපලං හැදෙන්නේ නැහැ. මුද්‍රාපලං ගලකයි මුද්‍රාපලං හැදෙන්නේ. ඒ වාගේ ගුණ ධර්ම පුරා ගන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයේ තුලින් තමයි කුසල් හිත් උපදවා ගන්න පුළුවන්. පණුවාට ජීවිතයක් තියෙනවා. පළගැටියාට ජීවිතයක් තියෙනවා. නිසතාට ජීවිතයක් තියෙනවා. പ്രേත සතාට ජීවිතයක් තියෙනවා. අර කුසල් හිත් උපදවන්න පුළුවන් ජීවිත නෙමෙයි. අංග සම්පූර්ණ ජීවිතයක් ලබන්නේ මොකද? ගුණ පුරා ගන්නයි, පාරමිතා පුරා ගන්නයි, භව ආසාවෙන් නෙමෙයි. භව ආසාව කළොත් භවයේ දික් වෙනවා. ආමිෂ පූජාවෙන් භවයේ දික් වෙනවා නෙමෙයි. ආසාවෙන් භවයේ දික් වෙන්නේ. අපමහා බෝසතාණන් වහන්සේ තරම් ආමිෂ පූජා කළ කෙනෙක් මේ මිහි පිට නෑ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ අනුනාම. එහෙමනම් අපට ඉස්තර වෙලා නිවන් දැක්කේ මොකද? ආමිෂ පූජාවෙන් සතර දික් වෙනවා නම් ආසාවෙන් සතර දික් වෙන්නේ. ඒ නිසා අපට ගුණ ධර්ම පුරා ගන්න අංග සම්පූර්ණ ජීවිතයක් අවශ්‍යයි. බල ආසාවෙන් නෙමෙයි. ඒ නිසා නොදන්නේ කෙනාට මේවා කියා දෙන්න ඕන. ඒ කියා දෙනකොට ඒක ධර්ම දේශනා මේ කුසලයට අයිති වෙනවා. ඒ වාගේම ඒ කහනකොට ධර්ම ශ්‍රවණේ කුසලයට අයිති වෙනවා. ඊළඟට අපි මෙච්චර ලයිට් වර්ග පූජා කළා. මෙතෙක් ගිලම්පස භාජන පූජා කළා. ගිලම්පස භාජන 1000ක් පූජා කළා. අටපිරිකර 100ක් පූජා කළා. පහන් වර්ග මේ විදුලි පහන් ආදී නොයෙක් පහන් වර්ග පූජා කළා. මේවා මත දෙව් මිනිස් නිවන් සැප ලබනවා කියා කෙලින්ම නුවණ ඇති කර ගැනීම දික්කිදු කුසල කර්මයයි. ආන්දස කුසල ඇති වෙච්ච ආකාරය. ඉතින් දස පාරමිතා වශයෙන් අපි නිවන් බලාපොරොත්තුෙන් ඒ පූජා පවත්වනකොට දාන පාරමිතාව බවට පත් වෙනවා. අපි නිවන් බලාපොරොත්තුෙන් අර මුලින් ඒ ආජීවාත්ම සීලේ පංච සීලාදී සමාදන් වුණා නම් සීල පාරමිතාවයි වෙනවා. ඒ පින්කම කරන මොහොතේ තමන්ගේ සංකාන් උපදින ලෝභ දෝෂ ආදී පාප අදහස් වලින් මුදවා ගැනීම, නිදහස් කර ගැනීම නෙක්ඛම්ම පාරමිතාවයි වෙනවා. ප්‍රඥා පාරමිතාවෙන් මුලින් කියා දුන් අංගමත නාම රූප වශයෙන් මෙනෙහි කරනවා. එතකොට මේ පූජා පැවැත්වීම ක්‍රියාව
සිදු කර වූ හිත නාමයයි. පූජා කිරීම ක්‍රියාව සිදු කළ කය රූපයයි. ඒ නාම රූප දෙක වෙන් කරලා බලනවා. ඊළඟට ඒ නාම රූප පූජා කිරීම ක්‍රියාව සිදු කර වූ හිතුයි ඒ රූපයි ඇති වුණේ මොන කරුණක් නිසාද? මේ පූජා භාණ්ඩ නිසා. ඒක පච්චේ පරිග්‍රහණානේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන. එතකොට ත්‍රිලක්ෂණය බැලුවා වෙනවා. එතකොට නාම රූප වශයෙන් බැලීම. මේ නාම රූප ඇතිවීමට හේතුව කුමක්ද කියා දැනීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනීම. මේක විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාව කියන්නේ මේ ලෝකය නිත්‍යයි. මම දිගටම ඉන්නවා. මේක සපයි. මේ මමයි කියන වැරදි පිළිගැනීම් තුන දුරු වෙලා අතහැරිලා මගහැරිලා යන ප්‍රඥාවයි විදර්ශනාව කියන්නේ. ඒක හිතේ උපදවා ගැනීමයි භාවනාව. එතකොට දැන් අපි ස්කන්ධ වශයෙන් බලනවා නම් ඇයි පූජා උපකරණයි රූපස්කන්ධයයි. ඒ මොහොතේ ඇති වෙන සැපගතිය වේදනා ස්කන්ධයයි. මේම පින්කමක් මේ සිදු කරන්නේ. මහා පින්කමක් සිදු කරන්නේ. මේ භාංග දැන් පූජා කළාති හඳුනා ගැනීම සංඥා ස්කන්ධයයි. ඒ පින්කම සම්බන්ධව චිත්තචෛතසික ධර්මයන් ක්‍රියා යොදවලා ක්‍රියා සිදු කරන ධර්ම සංස්කාර ස්කන්ධයයි. ඒ මොහොතේ පහළ වෙන විඥාන ස්කන්ධය ස්කන්ධ වශයෙන් බලන ආයතන වශයෙන් ඇහැක් ආයතනයයි. ඒ පූජා උපකරණ වර්ණේ රූපායතනයයි. දකිනි මන ආයතනයයි. ඒ මොහොතේ පහළ වෙන කුසල චෛතසික ධර්ම ධම්මායතන ආයතන වශයෙන් බැලීම. ධාතු වශයෙන් බැලීම චක්කු ධාතුවයි. අර පූජා උපකරණ වර්ණේ රූප ධාතුවයි. දකිනි චක්කු විඥාන ධාතුවයි. පංචද්වාර වජ්ජන සම්පටිච්ඡන දෙක මනෝ ධාතුවයි. සංකීර්ණ වොත්තපන ජවන තදා ලම්මන කියන ඒවා මනෝ විඥාන ධාතුවේ ධාතු වශයෙන් බැලීම. ඉතින් මේම ඒවා විස්තර කර දෙන්න වේලාව මදි. මේ ඒ නිසා මේ කොටින් ප්‍රකාශ කළා මේ ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ වුණා. දස පාරමිතාවේ අනික් නමේ චරණ කුසල් ප්‍රඥා පාරමිතා විද්‍යා කුසල් දෙකම සම්පූර්ණ වුණා. එතකොට දැන් අපි මේ කුසල කිරීමට හිත නගා සිටවන වීර්ය පාරමිතාව පින්කම් කරනකොට නොගැලපෙන දේවල් අපට හමු වෙනවා. දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. අපි අසතුටක් ඇති කරගන්නේ නැතුව අපි හිත ඉවසීම හදා ගන්නවා. ශාන්ති පාරමිතාව මන් තනියෙන් ආවා තනියෙන් යනවා. මේ හැම දෙයක් අතහැරලා යනවා. ශරීරයක් අතහැරලා යනවා. ඒ නිසා අනුන්ගේ යම් අඩුපාඩුකම් හින්දා මන් තරහා ගත්තොත් මටයි පාඩු වෙන්නේ කාටවත් නෙමෙයි. තරහා කුසලයක් කියලා තමන් හිතමින් ඒක දුරු කරලා ඉවසන ශාන්ති පාරමිතාව. මෙනම් පින්කමක් කරමි කියා කතා කළා නම් සාකච්ඡා කළා නම් ඒක ඒ සත්‍ය පිහිටීම සත්‍ය පාරමිතාවයි. මේම පින්කමක් කරමි කියා ගුණෙන්ද සිටීම අදිඨාන පාරමිතාවයි. ඒ පින්කම් කරන මොහොතේ අනුන් කිපුම් දෙකෙන් තොරව හිත මදහත්ව තබා ගැනීම උපේක්ෂා පාරමිතාවයි. එතකොට මේ ආකාරයෙන් අපිට එක පින්කමකදීම මේ දෙආකාර කුසල් ජත් කරගන්න පුළුවනි. දැන් අපට දැන් බුද්ධ ශාසනය ලැබුණා. දැන් අපි මේ වෙලාවේ දැනගන්න ඕන නිරයේ උපදවන, තිරිසන් අපායේ උපදවන, പ്രേතාපායේ උපදවන වැරදි දැකීම් 10ක් තියෙනවා. දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම නිවන් සැප ලබා දෙන හරි දැකීම් 10ක් තියෙනවා. එතකොට ඒවාට කියන්නේ දසවස්තුක මිච්ඡා දිට්ඨි, දසවස්තුක සම්මා දිට්ඨි නාමයෙන් ධර්ම හඳුන්වන ඒ කාරණා. එතකොට දැන් මේ 10 විස්තර කරන වෙලාවමදී සාමාන්‍යයෙන් මේ බොහෝ සිය ගණන් දහස් ගණන් දෙනා එකතු වෙලා කරන මහා පූජාවලට යික්ත කියන වචනේ පාවිච්චි කරන්නේ. යම් කෙනෙක් කියනවා නැති යික්තන් ඔය දහස් ගණන් දෙනා එකතු වෙලා මේ මල් ගොඩ කරන්නේයි. විහාරස්ථාන කිලුත් වෙනවා, මල් වතු පාල් වෙනවා, තෙල් අපත යනවා, ආහාර පූජාවෙන් ධනෙ අපත යනවා. කිසි පළක් නැහැ කිව්වොත් ඒක නිරේ උපදවන, තිරිසන් අපාය උපදවන, പ്രേතාපාය උපදවන වැරදි දැකීමක්. උදාහරණයක් වශයෙන් අජාසත් මහරජතුමා සර්වඥ ධාතුන් වහන්සේ සම්පත් කරලා මේ චෛත්‍යයක් හදලා අවුරුදු 7කුත් මාස 7කුත් දවස් 7ක් පූජා පැවැත්තුවා. ලක්ෂ ගණන් දෙනා සම්බන්ධ වුණා. 86000ක් ඒකට විරුද්ධ වුණා. විරුද්ධ වෙලා සමහර කෙනෙක් කීව ඇටකටු ගොඩවල් වල ඔය පූජා භාණ්ඩ පූජා කළාක දානෙක තේරුම් මොකද කියලා විරුද්ධ වුණා.
ඒ වයසේ ඇතියෙත් ඒ සමහර අය මැරිලා പ്രേත ලෝකෙ උපන්නා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හිතුණා මහ ජනයාට මේ සත්‍ය අවබෝධ කරගන්න ඕන. තනවා පේනවා. කර්ම වේගෙන් උඹේ තපනවා. තව කෙනෙක් දුන්නු මාත් දිනනවා. උඹේ උසාර දුකක් නිදිනා. වැටිකිලි ගන්න දෙනවා මොකද කාරණේ? අනේ ස්වාමීනි මම කිව්වා මේ දාස් ගණන් එකතු වෙලා මේ පූජා භාණ්ඩ අටකට ගොඩවලට පූජා කරලා දාන්නේ ඇයි කියලා මම ඒ ආකාරයෙන් මේ පින්කමට විරුද්ධ වුණා. ඒ පින්කමට විරුද්ධ වෙලා මම ඒ පමණක් නෙවෙයි මගේ භාර්යාවටත් මම එපා කිව්වා. මගේ දුවටත් එපා කිව්වා. ලේලිටත් එපා කිව්වා. තුන් දෙනා මගේ වචනේ පිළිනොගෙන සම්බන්ධ වුණා. ස්වාමීනි දැන් ආහසේ බලන් හොඳ විරහඳමින් බබලා ඉන්නේ මගේ භාර්යාවයි දුවයි දෙවි තුන් දෙනා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ අධිෂ්ඨානෙ ඒ තුන් දෙනාට ආවා. පේන්න මහ ජනයාට පේන්න පිනේ වටිනාකම වැටහෙන්න. ඉතින් ස්වාමීනි මං පිනේ බාහිර වුණා. මට කළ යුතු පින මං නැති කරගත්තා. ඒ නිසායි මෙහෙම වුණේ කියලා දෙවෙනි මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටි උගන්වනවා. නැති සුඛද දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ. මොඳක් කරලා ලැබෙන විපාකයක් නැහැ. නරකක් කළා ලැබෙන දුකක් නැහැ. එහෙම දෙයක් ලෝකේ නැහැ. ඒක හතරවෙනි මිත්‍යා දෘෂ්ටියයි. දින උතුරේ වෙන දාන්නේ කිය පිරිසක් ආපසු එනකොට එක්තා තල් කඳක් වාගේ කල්පා රූපයක් රැගෙන හැඳලා මේ ප්‍රේතයා තේක සැලසුවාර පිරිසට උඹ කවුද? මං ප්‍රේත ලෝකෙපම් ප්‍රේතේ. මං ඒකච්ච නගරේ ඉතාම ධනවත් සිටු කෙනෙක්. කරත්ත ගණන් පුරවන්න මට රත්තරන් ආදී බොහෝ වටිනා වස්තු තිබුණා. මම පින් කියන ඒවාට විරුද්ධ වුණා. දන් දෙන නැත්නම් කීවා නිකන් වස්තු නැති කරගන්න එපා. සිල් ගන්න නැත්නම් කී ඕවෙන් ඇති වැඩක් නැහැ. කියලා මම ඒ පින් සඳහා යම් දේ ඒ දන් පාලන් ධර්මාන ඒවා මම කරුවා නැති කළා. පින් කල් හදුවා මම ඒවා නැති කළා. පින් පිනිස පළතුරු වතු යම් දෙනා වැළුවා මම ඒවා නැති කළා. ස්වාමී මේ ධර්මෙනි මම නැති කළා. නමුත් ධම්මත පිනේ වටිනාකම වැටෙනවා. ප්‍රේත ලෝක උපන් අය තමයි දන් නොදීමේ තියෙන දුක දන්නේ. ඒ කියන්නේ මිනිස්සු දුක නොදන්නා නෙමෙයි. මිනිස්සු දන්නේ නැහැ මේ පාපයෙන් මේ දුක ලැබුණා කියන්නේ. ප්‍රේත ලෝකෙක අපි දන්නා දන් නොදී මේ දුක ලැබුණා කියලා. ඒ නිසා දරුවෙනි මම තව මාස 4කින් අරිති මහනිරේ උපදිනවා. මේ පව්වල තියෙන ස්වභාවය එන්නේ කියලා ගත්තන් අවවාද කළා පින් කරන්න කියලා. ඉතින් දැන් අපි කල්පනාවට ගත යුතුයි. මේ ආකාරයෙන් ඒවා නිරේ පිරිසන් ප්‍රේත ලෝක උපදවන ඒවා. එහෙම නෙවෙයි දහස් ගණන් ජනයා එකතු වෙලා බුදුපසේ බුදු මහ රහතන් වහන්සේලා අරමුණු කරගෙන ඒ කරන පූජා වලින් දෙවිසපත් මිනිස්සපත් අග්‍ර අමාමහා නිවන් සපත් ලැබෙනවා කියා. හරි ගැටිල්ල ඇති කර ගැනීම දෙවෙනි සම්‍යක් දෘෂ්ටියයි. ඉතින් භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වදාරන අග්ගස්මින් දානං දවසං අග්ගං පුඤ්ඤං පවග්ගති. යම් කිසි කෙනෙක් අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ජීවමාන විතර උන්වහන්සේට දන් දුන්නොත් බුදුරජාණන් වහන්සේට දන් දුන්නා වේ. ඒ පමණක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑපසු ධාතු චෛත්‍ය ආදියට යම් කෙනෙක් සිවුරු පූජා කරයිද, ආහාර පූජා කරයිද, සේනාසන භාණ්ඩ පූජා කරයිද, සෙනසුන් පූජා කරයිද, ඊළම්පත දෙහෙත් පිරිකර පූජා කරයිද, ඒ සියල්ල ධාතු චෛත්‍ය ආදියට පිළිමේ බුදුරජාණන් වහන්සේට පිදුවා වෙනවා. මක්නිසාද චෛත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවට රැඳුම් පිදු කළ යුතු වස්තු වලටයි. එතකොට බුදුරජාණන් චේතියස්ස පුරතෝ කතං සත්තු පුරතෝ කත සදිතමේව යන්නේ සංගීති ටීකාවේ සඳහන් වෙනවා. චෛත්‍ය ළඟ යමක් සබා පුදයින බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට සබා පූජා කළක් නෙවෙයි කියලා වෙනවා. ඒ නිසා අපට කිසිම පිනක අඩුවක් වෙන්නේ නැහැ. ලෝකුරා බුදු කෙනෙක් පහළ වූ කාලයක සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටිනවා නම් ධාතු කිතාසු බුද්ධා කිතාව වහන්ති.
සර්වඥ ධාතුන් වහන්සේ වැඩි ඉන්නවා නම් ලෞතුරා බුදු කෙනෙක් වැඩි ඉන්නවා සමානයි. රහත් ධාතුන් වහන්සේ නමක් වැඩි ඉන්නවා නම් රහතන් වහන්සේ නමක් වැඩි ඉන්නවා සමානයි. ඉතින් අපට දැන් උන්වහන්සේ අපට මේ සර්වඥ ධාතුන් වහන්සේ තබා වදාලා සුවාදු දහසක් ධර්මස්කන්ධ බුදු වචන ආලෝකේ අපට දුන්නා. ජයශ්‍රී මා බෝධීන් වහන්සේ අපට ලැබුවා. ගලදු පාත්‍රේ ලැබුවා. දැන් අපට උන්වහන්සේ අරමුණු කරගෙන ත්‍රිවිධ චෛත්‍යයන් අපට নানা ප්‍රකාර පූජා භාණ්ඩ තබලා පූජා කිරීමෙන් අපට සැප විපාක ලැබෙනවා. යම් කිසි බෙහෙත් පෙත්තක රෝග සුව කරන ශක්තිය බොහොම තියෙන ඒ බෙහෙත් පෙත්තේ කියන ඒ වාගේ බුදුරජාණන් වහන්සේ කියන නම හිතනකොට අරමුණු කරනකොට අරමුණේ සියලු බුදු ගුණ පවතිනවා. ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේට මේ පූජාව වේවා කියලා හිතනකොට ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේට පූජා කළා වෙනවා. පතේ බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා හිතනකොට පතේ බුදුරජාණන් වහන්සේ කියන අරමුණේ සියලු පච්චේක බුද්ධ ගුණ ඇති බැවින් පතේ බුදුරජාණන් වහන්සේට පූජා කළා වෙනවා. රහතන් වහන්සේ කියන අරමුණේ සියලු අරහන්ත ගුණ ඇති බැවින් රහතන් වහන්සේට මේ පූජා වේවා කියලා හිතනකොට රහතන් වහන්සේට පූජා කළා වෙනවා. ඒ නිසා අපට කිසිම පින්වල අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් අග්ගප්පසාද සූත්‍රාන්ත දේශනාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ අංගමත එහෙම පින්කම් කිරීමේ මේ අග්ගං පුඤ්ඤං පවද්ද ඉහළ පින් වටිනා පින් ලැබෙනවා. ඒ වටිනා පින් ලැබෙනකොට තමන්ට වටිනා පිරිස, වටිනා ඉඩකඩම්, වටිනා ගෙවල් දොරවල්, වටිනා යාන වාහන ඒවා ලැබෙනවා. අර ඒ ආකාරයෙන් ලෞතුරා බුදු කෙනෙක් පහළ වූ කලක පමණ ඒ වටිනාකම ලබන්න පුළුවන්. අබුද්ධෝත්පාද කාලයක බෑ. ඒ නිසා දැන් අපට බුදුරජාණන් වහන්සේ ලැබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජීවමාන වෙලාවේ පූජා කළා. උන්වහන්සේ පිරිනිවන් පෑපසු චෛත්‍ය ළඟ පූජා කළා. බුදුරජාණන් වහන්සේට පූජා කළා වෙනවා. උදාහරණයක් වශයෙන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ රාහුල රහතන් වහන්සේ ඇඳපුටු පූජා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇඳපුටු පූජා කළ උපාසක මේ සංසාරේ වටිනා මාලිගා ලබනවා. ඒ වගේම 64 වාරයක් මේ සත්‍ර සම්පත් ලබනවා. දහස් වරක් ශක්ති සැප ලබලා කල්ප ලක්ෂයකින් මැත්තේ ගෞතම බුද්ධ ශාසනයේදී ගෞතම බුද්ධ ශාසනයේදී ගෞතම බුද්ධ ශාසනයේදී ගෞතම බුද්ධ ශාසනයේදී අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා කියලා උන්වහන්සේ මේ බුදු කෙනෙක් පිරිනිවන් පෑවාට පස්සේ උදාහරණයක් වශයෙන් කියතොත් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ එක්තරා ශ්‍රද්ධාවන්ත කෙනෙක් බොහොම ලස්සන පුතුවක් හදලා මේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය ළඟ තියලා පාපුතුකුත් පූජා කළා. ඒ කුසල බලයෙන් සංසාරේ වටිනා මාලිගා ලැබුණා, යාන වාහන ලැබුණා, ආසන ලැබුණා. මේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ධම්මදීපිත බුද්ධ ශාසනයේ පැහැද මහානකම ලබා භාවනා වඩා මාර්ග ඵලාවබෝධයෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. පිරිනිවච්ච රහතන් වහන්සේ වදාළාම මේ පුතු පූජාවක් කළා ඒ පදුමුත්‍ර බුද්ධ ශාසනයේදී. ඒ කුසල බලයෙන් මම ගරුපුමන් ලබන පෞද්ගල උපන්නා. මම දින් භවකට පත්ුනේ නැහැ. මට පොහොසත් කෙනෙක් වුණා. අනුන්ගෙන් ගරුපුමන් මට ලැබුණා. ඒ වාගේ මගේ කීර්ති ഘോഷාව හැම රටේ පැතුරුණා. ඉතින් ඔය අන්දමට ඒ ජීවමාන කාලයේ වුණත් එහෙමයි. දැන් මේ
ආනිසංස කතා කරන්නේ දැන් පූජාව කිරිකල සම්බන්ධවයි. එතකොට අපි මේ ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් බවට පත් වෙනවා. මේ පිනෙන් මෙනම් සැප ලබනවා කියලා දකිනකොට ඥාන කියන්නේ මේ කර්මයෙන් විපාක දැනගන්නා ඥානය. සම්ප්‍රයුක්ත කියන්නේ කියන කම්පලාදාන ඥානෙ තියෙන කුසලයක් බවට පත් වෙනවා. දැන් කුසල රාජ්‍යරුව බුදුරජාණන් වහන්සේගෙන් මේ බොහොම බණ ඇසුවා. කෝසල සංයුක්තය කියලා සංයුක්තනිකා වෙනම කොටසක් තියෙනවා. ඒ රාජ්‍යරුවන්ට වදාළ බණ. නමුත් නිවන් දකින්න බැරි වෙන කාරණේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ. ත්‍රි හේතුකයි ප්‍රතිසන්දිය. ඥාන බීජේ තියෙන්න ඕන නිවන් අවබෝධ කරගන්න. ඒ නිසා මේ අපි මෙහිම ආනිසංස කියනකොට ඥාන සම්ප්‍රයුක්ත කුසල් බවට පත් වෙනවා. ඒ සැප විඳින්න ආසාව නෙමෙයි. ඒවා උරුම විපාක, ආවේනික විපාක, යම්කිසි කුසල විපාක දෙකක් තියෙනවා. ආවේනික විපාක, සාධාරණ විපාක කියලා. ආවේනික විපාක කියන්නේ පිනෙන් කෙලින්ම ලැබෙන විපාකේ. සාධාරණ විපාක කියන්නේ පොදු වශයෙන් ඒ සැප විපාක දෙන්න වටිනා ජීවිතයක් ලබා දීමයි. මිනිස්ය කියලා උපදවනවා, දෙවියෙක් කරවලා උපදවනවා. ඒක සාධාරණ විපාක. මේ දෙආකාර විපාක ලැබෙනවා මේ කුසල් වලින්. දැන් අපි මේ උන්වහන්සේ වදාලා පිරිනිවත් රහතන් වහන්සේ මම මෙත්ත පූජාවක් කිරීමෙන් මට සංසාරේ පරිවාර සම්පත් ලැබුණා. කොට පූජා කිරීමෙන් මට හිත තන්පත්ව තියාගන්න පුළුවන් වුණා. මේ මං කර්මික පූජා කිරීමෙන් මට සංසාරේදී මේ බයක් ඇති ගැනීමක් ඇති වුණේ නැහැ. ඒ වගේම සතර සතුරන්ගෙන් මට පීඩාවක් ලැබුණේ නැහැ. මගේ ආරක්ෂා මට සැලසුණා. මං කුඩ පූජා කිරීමෙන් සීතලෙන් උණුසුමෙන් මට පීඩාවක් වුණේ නැහැ. ඒ වගේම කටකුණු මගේ ඇලුනේ නැහැ. මට උපද්‍රවයක් අන්තරායක් වුණේ නැහැ. හිත පිරිසිදුව තියාගන්න මට පුළුවන් වුණා. ඒ ආකාරයෙන් මං පෙරහකට පූජා කිරීමෙන් මට සංසාරයේදී මගේ හිත සොර සතුරන්ගේ වසවිස වලින් මට අන්තරායක් වුණේ නැහැ. මම පාපක පූජා කිරීමෙන් මට උපස්ථායක පිරිස ලැබුණා. මම පාවහන් පූජා කිරීමෙන් මගේ හිත නොමගට යන්නෝදි හරි මගට හරිලා ක්‍රියා කරවන්න පුළුවන් වුණා. ඒ වාගේ මම පෙට්ටි පූජාවක් කළා. ඉතින් මේ අල්මාරි පෙට්ටි බෑග් ආදී සියල්ල මේකට ඇතුළත් වෙනවා. ඒ කුසල බලයෙන් සදා දුක්ඛෝ සුඛ සමං යනාදී වශයෙන් වදාලා මට සපවත් ජීවත් වෙන්න පුළුවන් වුණා. ඒ වාගේ මගේ ආරක්ෂාව සැලසුණා. මට මේ අන්තරායක් කරදරයක් වුණේ නැහැ. මට ගුණවන්ත ජීවිතයක් ගත කරගන්න මට පුළුවන් වුණා. ඉතින් ඔය අන්දමින් ඒ උන්වහන්සේ ඒ ලැබිච්ච විපාක වදාලා. ඉතින් අපි දැන් එක එක භාණ්ඩයක තොරතුරු කියන්න වේලාව මදි. ඉතින් ඒ නිසා මේ කොටින් ප්‍රකාශ කළේ. දැන් අපි මේ ආකාරයෙන් මේ කුසල සම්බන්ධව මේවා තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා පින්වල කිසි අඩුවක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේවා පාවිච්චි කරන්නේ නැහැ කියලා පින්වල කිසි අඩුවක් වෙන්නේ නැහැ. දිනක් වංගීස රහතන් වහන්සේ තප්තිසාවට වැඩිය දවසක සක්දේව රජ කිව්වා ස්වාමීන් වහන්සේ පුදුම සිද්ධියක් වුණා. මොකද කාරණේ ස්වාමීන් වහන්සේ මේ දිව්‍ය ලෝකයේ ගියන් වලට ගියාම සුදු ඇඳුමක් ඇඳගෙන කහපාට මල් ගහක් ළඟට ගියාම ඒ කහපාට මල් ගහෙන් වීදෙන රැස් වලින් සුදු ඇඳුමේ අර සුදු පාට නැති වෙලා කහපාට වෙනවා. ඒ වාගේ ඒ මල් ගස් ළඟට ගියාම තමන්ගේ ශරීරයේ වර්ණේ මලේ රත්නේ යට වෙනවා. තමන්ගේ ඇඳුමේ පාට වෙනස් වෙනවා. නමුත් එක දිව්‍යාංගනාවක් ගියාම එහෙම වෙන්නේ නැහැ. තමන්ගේ ඇඳුමේ පාට වෙනස් වෙන්නේ නැහැ, කයේ පාට වෙනස් වෙන්නේ. මම එහෙම මොකද කියලා. එතනදී මේ දිව්‍යාංගනාව පිළිතුරු දෙනවා මේ ස්වාමීනි මගේ පියා මල් වෙනදාම ජීවත් වෙච්ච කෙනෙක්. මට හැමදාම පළඳින්න මල් ලැබෙනවා. ඒ වාගේ මම තිරක තියන්න කප්පුරිය වෙනවා. මට ඇඟේ ගාන සුදු මේ සුවඳ හඳුන් කුඩු වෙනවා. නමුත් ස්වාමීනි මං ඒවා මේ කුණගේ දාගන්න කියන මම ඒවා චෛත්‍යයට පූජා කෙරුවා. ඒ කුසල බලයෙන් මේ ලැබිච්ච අනුභාවිකාරයි. ඒ පමණක් නෙවෙයි මම තව කලකදී ස්වාමීන් චතුරාර්ය මාර්ග ඵලාව බෝධෙන් අග්‍ර අමාම නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ නැත කියලා අපට පින්වල අඩුවක් වෙන්නේ.
පින් කියන එක පාවිච්චි කිරීමෙන් පස්සේ වෙන දෙයක් නෙමෙයි. පූජා චේතනාවයි පින කියන්නේ. ඒ වෙලාවටයි කුසල් හිත උපදින්නේ. කුසල් හිත උපන් වෙලාවටයි පින සිද්ධ වෙන්නේ. පින කියන එක පස්සේ දවස් ගණන් ඉක්මලා එහෙම වෙන දෙයක් නෙවෙයි. අපි දැන් බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා අරමුණු කරගෙන මෙනම් දේ පූජා කරමි කියලා හිතනකොට කුසල් හිතක් උපන්නා. ඉතින් ඒ නිසා අපි යම් කිසි කෙනෙකුට අපි ළඟ තියෙන හාල්සේරුවක් වියලා කෑමට අතරණියකට කෑම දෙනවා. හාල්සේරුවක් වියලා ව්‍යංජන වියලා අපි කෑම දුන්නා. හැඳුමක් දුන්නා. නමුත් මේ අතරණිය ඒක කෑවේ ඒක පැත්තකින් තිබ්බම සත්තු කාලාදී අනුක කෙනෙක් වරගම් කරගත්තා. එතකොට අර ගම්දීපු දායකයාට පින් කියනවාද නැද්ද? පින තියෙනවා. පින කියන්නේ හාල්සේ ලෝභය දුරු කරලා පරිත්‍යාග චේතන. එයා කෑවා හෝ නොකෑවා හෝ තමන්ගේ පිනට බාධාවක් නැහැ. තමන්ගේ පිනට කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ට සම්පූර්ණ පින ලැබෙනවා. ඒ වාගේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අරමුණු කරගෙන අපි යම් කිසි පූජා චේතනා උපන්නාන ඒකයි කුසල කියන්නේ. එතකොට පූජා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ ගරුසැල පිළිදැක්වීමයි. ආහාර වලින් ගරුසැල පිළිදැක්වීම ආහාර පූජාවයි. මල් වලින් ගරුසැල පිළිදැක්වීම මල් පූජාවයි. මේ අංගමක ඒ ගරුසැල පිළිදැක්වීමයි. ඉතින් උන්වහන්සේ පාවිච්චි කළේ නැත කියලා අපට පිනක කිසිම අඩුවක් වෙන්නේ නැහැ. දුවත විලුම් වර්ග පූජා කළා, සමහරු මැණික් පූජා කළා, සමහරු රත්තරන් පූජා කළා. ඒවා උන්වහන්සේ පාවිච්චි කරන්නේ. නමුත් උන්වහන්සේ පාවිච්චි නොකළා කියලා අපට පිනක කිසි අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා নানা ප්‍රකාර අපි පූජා වස්තු පූජා කරන්න ඕනේ. දැන් අපට ඒ වාසනාවන්ත මොහොත ලැබුණා. බුදුරජාණන් වහන්සේ බුදුන් කියා නම සිතුවත් අනන්ත කුසල් ලැබෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ නම සිතුවත් අනන්ත කුසල් ලැබෙනවා. වීත ශෝක රහතන් වහන්සේ තාපස ප්‍රවිද්දෙන් පැවිදි වෙලා හිමාල වන්නේ ඉන්න වෙලාවට මේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා ආරම්භ වුණා. ගෝල පිරිසට කිව්වා දරුවෙනි දැන් ඒ බුදුරජාණන් වහන්සේ දැකීමට යන්න ඕනේ. අත්තිකා මා දැකීමත් වාගේ ලෝකේ දුර්ලභ දෙයක් ඒක. මක්නිසාද ලෝතුරා බුදු වෙනවා කියන එක බොහොම අපහසු කාරණයක්. මේ ලෝකේ යම්තා ගුණ නැත්තම් හැම ගුණයක් අසංඛ්‍ය වාර ගණන් පුරුදු කරන්න ඕනේ. ඉතින් මේ දෙවඳු උත්සවයේ ලෝකේ පහළ වෙන්නේ කලාතුරකින් කියලා ගෝල පිරිසක් සමග කැටුව ගමන් කළා. ටිකක් දුර යනකොට ගුරුතුමාට අසනීප වුණා. දරුවෙන් දැන් මට යන්න බෑ. දැන් මාරණාන්තික වේලාවයි. දැන් අද වේදනා කරගෙන එනවා. නමුත් මේ තාපසතුමා කිසිවක් හිතුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව හිතන්න පටන් ගත්තා. එතකොට අවසානයේ මැරුණා. අර බුදුන් කියා ශ්‍රද්ධාවෙන් නම සිටීමෙන් පවා සංසාරයේ තවත් පින්වල අනුබලය ලැබිලා කල්ප 94ක් සතර අපා දුකින් මිදිලා දෙව් මිනිස් සැප ලබලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ දඹදිව සිට බුද්ධ ශාසනය පැහැද මානකම ලබාගෙන භාවනා වඩා මාර්ග ඵලාව බෝධේ අග්‍ර අමාමහ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගත්තා. නාග කුප්පිය රහතන් වහන්සේ මා තාපස ප්‍රවිද්දෙන් පැවිදි වෙලා ඉන්න වෙලාවට පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ආසින් ගලේට වැඩලා අහත හිටියා. නමුත් බද්දැත්තේ වැඩලා පහුගියා. ගෝලයන්ට කීවා තාපසතුමා බුදුරජාණන් වහන්සේ වැඩියාට කිනි අඩුවක් වෙන්නේ නැහැ. නාමල් කඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය පැත්තට මල් පූජා කළා. බුදුරජාණන් වහන්සේ දෙසා ඒ කුසල කර්මයේ මුල් පින වෙලා වෙනත් පින්වල උපස්තම්භකත්වයේ ලැබිලා කල්ප ගණන් සතර අපා දුකින් මිදලා දෙව් මිනිස් සැප ලබලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව පිට බුද්ධ ශාසනය පැහැද මහානකම ලබාගෙන භාවනා වඩා මඟඵල පිළිවෙලින් අග්‍ර අමාමහ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නවා. ඉතින් ඒ නිසා මේ අංගමක මේ අංගමක බුදුරජාණන් වහන්සේගේ නම සිතුවන්ට පවා බුදුරජාණන් වහන්සේ වැඩිය පැත්තට පවා ගඳුම් පිටුම් කලවුන්ට කල්ප ගණන් සතර අපා දුකින් මිදලා දෙව් මිනිස් සැප ලබලා නිවන් දකින්න පොහොසත් වුණානම්
මෙබඳු පින්කම් වලින් කොයිතරම් ආනිසංස විපාක ලබන්න පුළුවන්ද? අනන්ත කලක් සතර අපා දුකින් මුදවන දෙව් මිනිස් සැප ලබා දෙන අමා මහ නිවන් දකින අපමණ මහ පින් පන්දරාවක් මහ පින් රාජ්‍යයක් අත්පත් කරගන්න පුළුවන්. එතනින් මේ පිළියෙල කර තිබෙන සියලු පූජා වස්තු අනන්ත සතර පටන් මේ දක්වා ලොව පහළ වුණා වූ අසංඛ්‍ය ගණන් බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා උදෙසා පූජා වේවා. ඒ කුසල බලයෙන් නිවන් දකින තුරු සතර අපායාදී දුකකට පත් නොවි පාප මිත්‍ර සේවනයක් නොලබා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබී මිත්‍යා දෘෂ්ටික නොවි සම්‍යක් දෘෂ්ටිවා ලබා පස්පව් දස අකුසල් පංචානන්තරි කර්මාදියක් සීලකින්වත් සිදු නොවි ධනකුසල් දරපාරමිතා පංචාභිඥා අර්ථ සමාපatti නව මහා විදර්ශනා ඥානාදිය පාලකර ගැනීමේ ශක්තිය ලැබමින් තම තමන් බලාපොරොත්තු වන බෝධි වලින් අග්‍ර අමා මහ නිවන් සම්පත් අත්පත් වේවා කියා ප්‍රාර්ථනා මේ වාක්‍ය පූජා පවත්වන්ද ඒ මාගේ ධර්මස්වාමී බුදුරජාණන් වහන්සේ කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා දුක්ඛාය වේදනාය සම්පයුක්තා ධම්මා දුක්ඛාය වේදනාය සම්පයුක්තා ධම්මා අදුක්ඛම සුඛාය වේදනාය සම්පයුක්තා ධම්මා විපාකා ධම්මා විපාක ධම්ම ධම්මා දේව විපාක අන විපාක ධම්ම ධම්මා යන ආදී වශයෙන් සෞතිසා දෙව්ලොව වස්වතා උම්මතක් අභිධර්මය දේශනා කොට අපුකෝටියක් දෙවියන් අමා මහ නිවන් දක්වා වස්පවරා දෙවියන්ත පින්දී දෙවියන් මැවූ රුවන් හිමිමන් පෙත්ත මත වැඩසිත සියලු සත්ත්වයෝ මා දකිස්වා ඔවු නොවුනුදු දකිස්වා කියා අධිෂ්ඨාන කළ කල්හි දෙවියෝ මිනිසුන් දකිති මිනිසු දෙවියන් දකිති ධම්මයෝ මිනිසුන් දකිති මිනිසු ධම්මයන් දකිති ඒ සියලු සත්ත්වයෝම අතම සමගුණ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දක්ුණාර ලෝක තිලක වූ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ යෙතිය තොලොතක් මගුල් ලකුණු දක්ව දක්වා වන්නට පටන් ගත් සේක මැණික් කැඩපත් සෙයින් දිලියන දිරිපතුළු දැක දැක පදින දීලා දැක දැක දැන් රම්පෙත්තක වැඩිසේක දැන්
සිතා බල බලා සියලු සත්වයෝ ලෝක මුදුන්දී සාදුකාර දුන්නාහ දසදහසක් සක්වල දසදහසක් සක් දෙවිවරු විජය තුරා සක් පිඹිමින් දසදහසක් සක්වල යාම දෙවිවරු දසදහසක් කාමරගෙන දසදහසක් සක්වල සන්තුසිත දෙවිවරු නැනි අවන් අතුගෙන පූජා පවත්වමින් දකුණුරන් හිමිමගෙන් පස්නාග දසදහසක් සක්වල සහම්පති මහා බ්‍රහ්මයෝ සඳ මඩුළු සෙයින් බබලන බුදුසේ සත්ගෙන වම් සිටි හිමිමගෙන් පස්නාග ඉලෝක තිලක වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ දෙව් බඹ පිරිස මැදින් සාදුකාර දෙවමින් සාදුකාර පූජා ලබමින් පෙර අනන්ත බුදුවරුන් වහන්සේද කෞතිසා දෙව්ලොවින් වැසවදාරා නැගදිතියාහු අකස් පුර දොර බිම වැගදිති කල්ලි ඒ බුද්ධානුභාවය බාහු සියලු සත්වයෝ මමද බුදු වෙම්වා මමද බුදු වෙම්වා කියා බව පැතුවාහ ඒ සියලු සත්වයන්ගේ දොළොස් ආකාරයෙන් සතර බල බලා දහම් දෙසා කෝටියක් සත්වයන් මහා මහනිවන් දක්වා වදාළසේක මෙසේ දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදී අකල ලෝකවාසීන්ගේ පූජා පිළිගැනීමට බුදුසු ගුණවලින් සම්පූර්ණ වූ හෙයින් අරහනම් වනසේක ඒ අරහයන ගුණයෙන් යුක්ත වූ අනන්ත සතර
අයිති වේවා අනුමෝදන් වෙත්වා සියලු දෙනාම සපතට පැමිණෙත්වා අප සියලු දෙනාටම නිවන් සම්පත් ලැබේවා